තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ධර්ම දේශනා කරන වෙලාවට මේ පිටපස්සේ සිටින එක්තරා සමහර පිරිස් පුංචි පුංචි කතාවල් වල යෙදෙනවා කියලා. දහම් ඇසීමට ඒක බාධාවක් වෙන බවත් වෙන ඒත් වශයෙන් බාධාවක්. මේක හොඳටම තෝරා ගන්න වැදගත් දෙයක්. Taman රහකින් හරි අනිත් කෙනා ළඟ ඉන්න කෙනාට ඇනලා කතාවක් කරන්න ගියොත් එයාගේ දහමට යොමු කරපු අවධානය කැඩෙනවා. සමහර වෙලාවට හේතු වාසනා තියෙනවා නම් උතුම් අවබෝධයක් ලබා ගන්න. අර Taman කරන්න යන කතාව නිසා විශාල පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. අර ඇඟිල්ලෙන් ඇල්ල කතා කරනකොට අවධානය වෙනස් කරගුවාම මේ තරැත්ති කරව පාඩුව. අනන්ත සංසාරයේ නොලැබූ මහා වාසනාවල් ලබන තිබිච්ච එක නැති කරලා දැම්මොත්. හැබැයි මේ ලෝකේ සක්විති රජකම අනිකගෙන් තුරන් කළාට වැඩිය පාපයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජකම කලාවෙන් කලාවටවත් සෝවාන් ඵලී කලාවෙන් කලාවටවත් අගය කරන්න බෑ. දැන් ධර්මාවබෝධයෙන් සෝවාන් ඵලයක් ලැබෙන්න තිබිච්ච කෙනෙකුට පොඩ්ඩක් ඇල්ලා හිටා වෙන එකක් කතා කරනකොට අර අවධානය යොමු කරේ වෙනස් කළොත් එහෙම. ඒ හේතු කොටගෙන ඒ තත්ත්වයේදී ඒ අවස්ථාව නැති වෙලා ගියා නම් අය කවදා උදා කරගන්නද කියන්නේ බෑ. හැම වෙලෙම ඊට අවස්ථාව සැලසෙන්නේ නැහැ. අවශ්‍ය පසුතලයේ හැදෙනකොට අවශ්‍ය උපනිශ්‍රේ සම්පත් ඔක්කොම වැඩිලා වෙන්නේ කලාතුරකින්. එහෙම ලැබිච්ච වෙලාවක තමයි ධර්මාභෝධය ලැබෙන්නේ. ඉතින් ඒක කාට කොයි මොහොතේ සකස් වෙලා එනවද කියලා කියන්න බෑ. බැලලා හරි පොඩ්ඩක් ඇඟිල්ල නැල්ලලා මේ පොඩ්ඩක් බලන්න අරයා ඉන්නේ හැටි. එහෙම ගියා හරි කතා කරන්න ගිහලා එහෙම කළා නම් එහෙම. සක්විති රජකම අහිමි කළාට වැඩිය මහා පාපයක් වෙනවා. ඒක හොඳට පරිස්සමෙන් දකින්න ඕන දෙයක්. ඒක අවස්ථාවකදී ජීවක වේද මහත්මයාගේ අඹ වේනක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 2000කට වැඩි පිරිසක්. ඒ අඹ වේනේ රාත්‍රී කාලයේ නවාතැන් අරගෙන උන්වහන්සේලා වැඩ හිටියා. ওই වෙලාවේදී අජාසත් රජුරවන්ට ওই පණිවිඩය කියලා හිටන් බුදුරජාණන් වහන්සේ බලන්න යන රාත්‍රී කාලයේදී මේ ගැන අදහස් කරලා සාකච්ඡා කරලා නිගමනයක් කරගත්තා. ජීවක වේද මහත්යාගේ අඹ වෙන්න යන්න. දැන් මෙහෙම කියලා සත වාහන වලින් යන්න පුළුවන් දුර ගිහිල්ලා. ජීවක වේද මහත්යත් එක්කලා අනිත් පිටස වටේ ආරස්සාවට කියලා වේද මහත්යත් එක්කලා අර කියන අජාසත් රජුරු යන බුදුරජාණන් වහන්සේ බලන්න. හැබැයි කිසිම හඬක් නැහැ. ටික දුරක් ගිහිලා කියනවා ජීවක ඔබ මාව මුලා කරනවා. ඔබ මාව හතුරන්ට පාවලා දෙන උපක්‍රමයක්ද මේ යොදන්නේ? මට නම් සැකයි. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? 2000ක කණ්ඩායමක් ඉන්න යම් තැනක් ඇතනම් කොච්චර සද්දයක් තියෙනවද? මම හොඳට කන් දිහා ඉන්න කහින කිවිහින සද්දයක්වත් නැහැ. කහින ශබ්දයක්වත් ඉන්නේ නැහැ. මට නම් පිළිගන්න බෑ මෙච්චර සේනාවක් මේ ළඟ අහලක ඉන්නවා කියලා. නෑ නෑ ස්වාමීනි ඔබ වහන්සේ කිසි දෙයකට බය වෙන්නව උන්වහන්සේලාගේ ස්වභාවය ඒකයි. උන්වහන්සේලා තමන්ගෙන් අනුන්ට කරදර වෙන විදිහේ ශබ්ද මාත්‍රයක්වත් කරන්නේ. මෙහෙම හික්මන උත්තම පිරිසක්. ඒ වගේ බය ඇරිලා ටික දුරක් තව ලඟ වුණා. දැන් පේන මානේ හුඟක් ළඟට ගිහිල්ලා. නැවතිලා කල්පනා කරලා සාල්සි කරලා බලනකොට ඒ ශබ්දයක්. ආයෙත් කෙනා ජීවක මට නම් පිළිගන්න බෑ. ඔබ කියන කතාව. 2000 තරම් පිරිසක් ඉන්න මේ ස්ථානේ. කසින සරංවත් ශබ්දයක් එන්නේ නැහැ. කෙනෙක් ඉන්න බවකටවත් ශබ්දයක් නැහැ. ඔබ නම් මාව හතුරන්ට පාවා දෙන උපක්‍රමයක් කරනවාද කියලා මට සැකයක් එනවා. ඒවල නෑ ස්වාමීනි ඔබ වහන්සේට විරුද්ධ අසු මාත්‍ර අදහසක් ප්‍රකාශ කළේ නෑ යහපතට මේ කියන්නේ. යම් බය වෙන්න එපා. ওই විදිහට එක ගිහිලා බුදුරජාණන් වහන්සේලාට යනකොට දැක්ක. තරු අට කරගෙන තියෙන පුන්සඳ මණ්ඩලයක් වාගේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ. කියන සද්දයක් ආගේවත් ආර්ය තෝත්නිම් භූත භාවයයි කියනා වූ ආර්ය ගුණය තුල උන්වහන්සේලා ඉන්නේ. දහම් සාකච්ඡාවක් නැති වෙලාවක ආර්ය තෝත්නිම් භූත භාවයෙන් ගත කරනවා. ඒ කියන්නේ ආර්ය තෝත්නිම් භූත භාවය කිවි දහම් සිටිවිල්ලක් අරගෙන කෙනෙකුට කරදරයක් නොවෙන්න බාහිරක සද්දයක් ඇති නොවෙන්න ඒ සිටිවිලි කල්පනා තුළ ඉන්නේ. ඒක ධානය වශයෙන් බැලුවොත් ද්විතීය ධානයේ ස්වභාවය. මෙන්න මේ ගති ලක්ෂණේ ආර්යයන්ගේ ස්වභාවය. ඒක අපි හුරු වෙන්න ඕන හැම වෙලෙම. අපෙන් වදින හුලම්පදක් වේවා අනිකකට කරදරයක් නොවෙන්න ඉන්නවා කියනා වූ ගති ලක්ෂණේ ගන්න ඕන. දහමට සවන් දෙනවා නම් හැකිතරම් දුරට සංවර වෙන්න ඕන. අනික් කෙනා එක්ක ඉරි ගහන්න බෑ. මොකද ඒක ඒ ස්ථානයක් නෙමෙයි. ධර්ම දේශකයන් වහන්සේලාව දේශනා කරනකොට
සාවධානව සවන් දීම අත්‍යවශ්‍ය දෙයක්. ඒක මාර්ගඵල අවබෝධයට අත්‍යවශ්‍යයි. ඊට බාධා පැමිණෙන බව දැනගෙන ඒකේ භයානක බව දැන හැමදාම නිහඬ වෙන්න ඕනේ. වෙන මොනම ප්‍රශ්නයකටවත් අනිකයාට ඇඟිල්ලෙන් අයින් කතා කරන්න යන්න හොඳ නැහැ. ඒක භයානක බව දැනගන්න ඕනේ. මොකද Tamanට කවදා හරි එහෙම දෙයක් කළොත් උතුම් මාර්ගඵල අවබෝධයට අවස්ථාවක් කොහොම හරි Tamanට පෑදෙනකොට අදිතරමින් සතේකින් හරි හිංගියක් වෙනවා. මිනිසෙක් නොවිදියෝ. අපි දැනුවත් එක්තරා සිද්ධියක් වුණා. අපි දැන් මෙහෙදි මේ භාවනාවක් අත්වැල් භාවනාව කියලා අපි දෙන්නේ කර්මස්ථානය කියනවා. අනික ඇයට සාවධාන වසයින්ද සමාධියට පත් වෙන්න අවශ්‍ය කරන ක්‍රමයක් අපිට තියෙනවා. ඒ ක්‍රමයේ කටයුතු කරන නිසා දවසක් අපි අනුරාධපුර ගිය දවසක උපාසකම්මලා උපාසක මතුරු ඔක්කොම පිරිසත් එක්කලා ගිහිල්ලා රුවන්වැලි සෑය වහන්සේ ළඟදී මම ওই කර්මස්ථානේ දුන්නා. කර්මස්ථානේ දීලා ඔක්කොම කළා ඉතින් ඉවරලා ආවට පස්සේ සමහර අය කියනවා මගේ ශරීරේ පාවිලා හිටියා වගේ. උඩ ආකාශයට ගියා වගේ ඉඳලා හිටන් තමයි ක්‍රමක්‍රමයෙන් අර දෙහන් තලය වලට ගෙනියනකොට මගේ මානසිකත්වයෙන් පත් වුණේ කියලා. මේ දෙහන් තල වල ස්වභාවය ඔක්කොම ලැබිච්ච කට්ටිය මෙහෙම කියනකොට එක උපාසකම්ම කෙනෙක් කේන්ද්‍රික ගානනවා. මට වෙච්ච දෙයක්. කාරණේ කියන්නේ පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? ඉඳ ගන්නකොට කුරුමිනියක් යට වෙලා තට්ටමෙන් ඇතුළේ. අනික් අය ඔක්කොම භාවනා කරනවා මෙයා ඉඳගෙන කුරුමිනිය හරනවා යටි. නැගිටින්න විදියකුත් නැහැ කරගන්න විදියකුත් නැහැ. අර පැයක් විතර කාලේ යනකම් උන්ද කිඳිරි ගගා හිටියේ. පස්සේ කියනවා මට වෙච්ච කර්මයක හැටි මෙච්චර දෙනෙකට ඇවිදින්න. අනික් අය ඔක්කොම කියලා සමත් ලැබුණ සාන්තිය ගැන කියනවා මම මොන සාන්තියක් කියන්නේ කුරුමිනියක් නැහැ මට කියන්න වෙන්නේ. ඒක අපි පස්සකට හරන්න පටන් ගත්තානේ මට දැන් හිටින්න විදියකුත් නැහැ මොනවා කරලා ඉදියන් කිව්වා කියන්නේ. ඉතින් එහෙම විසගෙන හිටියා කිව්වා අන්තිම වෙනකම්. දැන් මේකත් බලන ධර්මතාවය එදිට හැටි. අන්දාතුරුවේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ රුවන්වැලි සෑය වහන්සේ කියන්නේ බොහෝම හිත සමාධිගත වෙන ස්ථාන. හේතු වාසනා තියෙන හැට විශාල සමාධියක උපනිශ්‍රේ තියෙනවා. එහෙම තැනක කර්මස්ථානයක් වන්නකොට වේගෙන් ධාන සමාපatti වැඩිලා එනවා. ඉතින් ඒකට හේතු වාසනා තියෙන අවස්ථාවක ඉල්ලත් උන්දන සිද්ධ ඒ උපාසකම්මට සිද්ධ වුණා. අර කුරුවිනියගේ ප්‍රශ්නේ උඩින් ඒකට හිතෙමු වෙනවා කරන්න දෙයක් නැහැ මේක කිතිකව. ඒක හරනවා අනිපැටින් ඉඳි. නැගිටින්න විදිහකුත් නැහැ. නැගිටලා අයින් කරගන්න කියලා මේකුත් නැහැ තනිය හැටි. දැන් භාවනා වෙනකන් ওই විදිහට ඉඳලා නැගිටලා. නැගිටලා ඉතින් අදාලා හිටියා. මට වෙච්ච දෙයක් මෙච්චර ලැබුණ අවස්ථාවේ මෙච්චර දුරාවිතේ භාවනාව බලාගෙන ඒ උතුම් අවස්ථාව ලැබෙයි කියලා බලාගෙන මට සිද්ධ වෙච්ච දෙයක හැටි කියලා කිව්වා. දැන් ඒක නිකම්ම වුණා නෙමෙයි. ඔන්න ඔය જાති අනික් කියලාට ඇගිල්ලෙන් ගන්නලා කිතිකවල අනුන්ට මේ අවස්ථාව නැති කරපු එකෙකුට උත්තම අවස්ථාව ලැබිච්ච වෙලාවෙදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙන්නේ ඔහොම බාහිර දෙයක් හරි වෙනවා. එක පුද්ගලයෙක්ගෙන් එක සතෙක්ගෙන් කොහොම දෙයක් හරි වෙනවා. අඩු ගානේ මැච් එකවත් ඇදින් ආයෙ වහන්න පටන් ගන්නවා වෙලාවට කරේ කරේ. අර අදහස වෙනස් කරන්න හේතු වෙනවා. දැන් ඒ නිසා තේරුම් ගන්න මේ වගේ දේවල් විපාක වශයෙන් එනවා. අපිට යථාබෝධය ලබා ගන්න උගක් බාධා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් දුරට අනුන්ගේ යථාබෝධයට බාධා නොකරන්න ඕනේ ධර්ම දේශනා කරන වෙලාවක ධර්ම ශ්‍රවණයට බාධා පවුනවන්න නැතුව ඉන්න දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී එක්තරා කාන්තාවක් දරුවාත් අරගෙන බණ අහන්න ගියා. බොහෝම දුර ගමන. යනකොට දරුවා කෙන්ද්‍රි ගන්නකොට මොකද කරන්නේ? මට විතරක් නෙමෙයි මේ ශබ්ද කිරීමේ පාඩුව මේ බණ අහන තේරෙටම. දරුවා මගේ බවත් දරුවට මම ආදරේ බවත් ඇත්ත. හැබැයි අනන්ත සංසාරයේ විදගෙන ආව මේ සංසාර දුකේ නිදහස් වෙන එක මට දරුවට වැඩි ලොකුයි. ඒ නිසා මේ අවස්ථාවේදී කරන්න දෙයක් නැහැ කෑ ගහන තරමක් කෑ ගහපන් කියලා ඈත ගිහිලා ගහක් මුලින් තියලා ආවා. අඬන තරමක් අලපුවා. බනහල ඉවරලා තමයි මම ආපහු යන්නේ. අඬලා මත් වෙලා හිටියක් කමන්නේ අඬලා සී නැති වෙලා හිටියක් කමන්නේ ඊට පස්සේ කරගන්න එකක් ඒකනේ මේ අවස්ථාව ඊටලා මට ලොකුයි කියලා. අර කෑ ගහනකොට දරුවා ගිහිලා ඈත තිබ්බා. ඈත තියලා විදිලා ඉතින් ඇදින් බන ඇහුවා. ඒ තැනදී සෝවාන් ඵලයටපත් වුණා. අනිත් භික්ෂුන් වහන්සේලාට අර රද්ද බද්ද වාදක නැති නිසා අර ඵල ලබා ගැනීමට තිබිච්ච බාධකයක් හිටියේ නෑ අර දරුවාගේ ඉන්න බාධක. ඊට පස්සේ ධර්මයේ අවසාන වෙලා හිටන් අර දරුවා බලන්න යනකොට දරුවාට තීනේ. මොකද යා තින්නේ බලනකොට එතන හුඹැහැ හිටපු ණයෙක් ඇවිල්ලා දරුවාට දෂ්ට කරලා ගිහින්. විස මූර්ඡා වෙලා දරුවා. ඊට පස්සේ අර අම්මා කියනවා මට දරු සෙනෙහසක් නැතිකමට දරුවා තියලා ගියා නෙමෙයි. දරුවාට තරහකට අමනාවිත තියලා ගියත් නෙමෙයි. මේ ධර්ම ශ්‍රවණීට බාධා කිරීම මහා වරදක් අඩුපාඩුවක්.
ඒ නිසා මම ඒක ඊට වඩා දරු කරනවා. අනන්ත සංසාරයේ ඉන්න සංසාර දුකේ නිදහස් වීම මේ දරුවට වඩා මට ලොකුයි. මේ ධර්මයේ ඊට වඩා ශ්‍රේෂ්ඨයි. මම මේ කියන්නේ සත්‍යය. මේ කියන සත්‍ය බලනගේ ශ්‍රේෂ්ඨ ධර්ම රත්නේ ආනුභාවී. මේ විසවසී වාක්‍ය දරුවගේ ඉතේ ඉඳන් දෙපතුල් අත ගන්නට ඒ මොහොතේ විස බහැලා ගිහලා දරුවට සිහි වුණා. දරුවත් අරගෙන ගෙදර ගියා කියේ. අපේ ධර්මයේ තියෙන කතාව. ඒතර ඒකෙන් බාන්නේ කල්පනා කරලා ඒ ධර්මයේ බාහිර ශබ්ද බාධක කොයිතරම් දුරට කම්කටොළු වෙනවද? ඉතින් ඒ කාලේ ඒ ගැන දැනගෙන හිටපු, තේරුම් අරන් හිටපු උත්තම පුළුවන් තරම් බාහිර නිහඬ වෙන්න කටයුතු කළා. කරලා තමන්ගේ ප්‍රතිඵලය ලබා ගත්තා. ඉතින් ඕව ආදර්ශයට අරගෙන අපිට හැදෙන්න ඕනේ. මොකද මේක අපි නිකන් ආවට කියලා කිය ඉන්නව නෙවෙයි. විමුක්තිය ලබා ගැනීමට හේතුකාරක වන්නා වූ දෙයක් තමයි නිතරම විග්‍රහ කරලා දෙන්නේ. ආවට ගියට ගාතාවක් කියලා බණ කතාවක් කියලා තෝරනවා යනවා කියන එකක් නෙවෙයි. ඊටලා ගැඹුරු මේ කාලේ වැහිලා තියෙන යථාභූතයේ මාර්ගය පාදලා දෙන්නේ ඒ උත්තරීතර ඵලය ලබා ගන්න හේතු සාධක තියෙන නිසා. ඉතින් ඒකයි ඒවට පහර ගහන්න එපා. තමන් හැකිතරම් නිහඬ වෙන්න ඕන අනිකට කරදර නොකර.